උදායනේ සහෝදරතා විශේෂාංගයත් එක්ක තමයි ඔබ සියලුම දෙනා මේ වෙලාවේ සම්බන්ධ වෙන්නේ. ඉතින් හදබැද හිතක වතගොත තමයි අපි කතා බහ කරන්නේ. නමුත් ඔබ දන්නවා විශේෂ දිනයන් වලදී විශේෂ චරිත අපි සම්බන්ධ කරගෙන විශේෂ කතා බහක් අපි අරගෙන එන්න හැමදාමත් වගේ සූදානම් කරලා තියෙනවා. ඉතින් අදත් එවැනි වූ දවසක් එවැනි වූ වෙලාවක් තමයි අපි මේ වෙන් කරන්න සූදානම් වෙන්නේ. සියලු දෙනාට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් අපි පොඩ්ඩක් අද දවසේදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ සාහිත්‍ය කියන කාරණාව සම්බන්ධව සාහිත්‍ය පැතිකඩගෙන වැඩිපුර කතා බහ කරන්න සූදානම් වෙන්නේ ඔබේම රසඥතාවය තව තවත් වැඩි දියුණු කරන්න. ඉතින් ඒ වෙනුවෙන් අපේ රටේ ඉන්න දැවැන්තෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් ඔබ දන්නවනේ මේ කවි කලාව කියන කාරණාව, කවි කලාව කියන පැතිකඩ ඔබ හොඳින්ම හඳුනනවා. මේ කවි කලාවේ ඉන්නවා ප්‍රදීප ස්තම්භ. මෙතනිනුත් අපි 70 දශකයට ආවොත් එහෙම අපිට හමුවන ප්‍රමුඛතම චරිත කීපයක් තියෙනවා. ඉතින් ඒ අතරින් ඉහළ ස්ථානයක වැජබෙන ඉහළ ස්ථානයක සිටින චරිතයක් තමයි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. මොගෙන කියනවා නම් එහෙම කවියෙක්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්, ඒ වගේම තමයි සම්මානනීය අංග රචනා ශිල්පියෙක්, ඒත් එක්කම හොඳ විචාරකයෙක්, ඒ වගේම තමයි මේ සාහිත්‍ය උළෙලවල් වල මේ මණ්ඩල සභිකයෙක් විදිහටත් ඔහු කටයුතු කරනවා. ඉතින් මේ වගේ ලොකු අපසරියක එතුමාගේ දක්ෂතාවය විදහා දක්වලා තියෙනවා. ඉතින් ඔබ හොඳින්ම හඳුනනවා. දැන් මම මේ කාරණා කියනකොට ඔබට මනසට එනවා ඇති මේ මොහු ගැන තමයි මම සඳහන් කරන්න කියලා. ඉතින් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා බුද්ධදාස ගලපති මහත්මයා. ආයුබෝවන් සුබෝදෑසනක් ඔබට. ආයුබෝවන් නැන්දි. හොඳයි. ඉතින් අද දැන් අපි විශේෂම අද දවස ගැන කතා බහ කරනවා නම් එහෙම මාර්තු 16 වෙනිදා තමයි අද දවස. ඉතින් ඔබතුමාව විශේෂ කොට අපි අද දවසේදී සම්බන්ධ කරගෙන ඔබතුමාගේ කෙටි කතා සංග්‍රහය, ඒ වගේම තමයි කවි මිහිර කියන කාව්‍ය සංග්‍රහය පිළිබඳව කතා බහ කරන්න වගේම අද දවස විශේෂ වෙනවා ටිබෙට් ජාතිකයස් මහින්ද හාමුදුරුවන්ගේ අපවත් වීම සිද්ධ වුණ තදවැනි දවසක. ඒ වගේම තමයි සිංහල සාහිත්‍යයේ හැරවුම් ලක්ෂ්‍ය විදිහට අපි හඳුන්වා දෙන ජී.බී. සේනානායක මහත්මයාගේ අභාවය සිද්ධ වුණෙත් අද වගේ දවසක. ඉතින් මේ රික්තකය පිළිබඳව අපි අදහසක් ලබා දීලම අපි කතාවට යමු. ඔබ වගේ අද වැදගත් වෙනවා මේ සාහිත්‍යදරයන් දෙදෙනා අපේ ටිබෙට් ජාතිකයස් මහින්ද හාමුදුරුව ගැන කතා කරනකොට අපේ කොළඹ යුගයේ පළමු කවි පරපුරේ දැවැන්ත චරිතයක්. උන්වහන්සේ ඇත්තටම උන්වහන්සේගේ කවියෙන් ජාතික සටනට උර දෙන්න තමයි උන්වහන්සේ බොහෝ සාහිත්‍ය නිර්මාණ කරේ, කාව්‍ය නිර්මාණ කරේ. ඒ අතර උන්වහන්සේ අප අතර වඩාත්ම අපේ මතකයේ තියෙන්නේ මහින්ද හාමුදුරුවෝ විසින් රචනා කරපු ළමා කවි. ළමා කවි සහ ළමා ගීත අපි ඇන්ජි දන්නවා ඇති, අපි දන්නවා, අපේ නරඹන්නෝ ප්‍රේක්ෂකයෝ දන්නවා මුනිසිරිපා සිඹිමින්නේ කියන වගේ ගීතයක් නන්දා මාලිනී ගායනා කරන සමනොලගිර පෙදෙසින්නේ මද සුළඟයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ. ඒක ගීතයක්. ඒ වගේම උන්වහන්සේ විසින් රචනා කරපු ළමා කාව්‍යයක් ආනන්ද රාජ කරුණා කවියත් එක්ක ඒ කාලේ අපිට මතකයි. අපි පාසල යන කාලේ අපිට නිතරම ගුරුතුමී නැත්තම් ගෙදරාම අම්මා කියන්නේ මේ ආනන්ද රාජ කරුණා කවියාගේ නැත්තම් මහින්ද හාමුදුරුවන්ගේ ළමා කවි. මගේ පුතා නැලවෙන්නේ ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරමුන්ගේ යතේ නැලවෙන බව සිතනු පුතේ නිදහස් හිරු දෙවියනවා දැබැති මල් පිබිදෙනවා
මුලක් මව හිනැහෙනවා මගේ පුතා නැලවෙනවා මුනී සිරිපා සිමිමින්නේ සමනුලගිරි එදෙසින්නේ මන්ද සුළඟයි මේ එන්නේ මගේ පුතා නැලවෙන්නේ මතක තියෙනවා නම් රාත්‍රී කියන කවිය එස් මහින්ද හාමුදුරන්ගේ සමන් පිච්ච මල්ලි හිරුණු නිල් තනකොළ පිට්ටනියක් වගේ අහස අන්න බලනු කොච්චර ලස්සනද රැට. ඉතින් ඒ වගේ අපූර්ව කාව්‍ය රචනා කරපු ශ්‍රේෂ්ඨ යතිවරයන් කෙනෙක්. උන්වහන්සේ ජාතික නිදහස වෙනුවෙන් කරපු කෘති අතර මට මතක් වෙන නිදහසේ දැහැන නිදහසේ මන්ත්‍රය වගේ කෘති. ඒ දෙකම කවිය අවියක් හැටියට පාවිච්චි කරා කියලා කියනවා අපේ ඒ කාව්‍ය ඉතිහාසය ගැන කතා කරනවා. ජී.බී. සිරනායක සාහිත්‍යදරයා ඊට වඩා වෙනස්. එතුමා සාහිත්‍යදරයෙක්, පරිවර්තකයෙක්, මාධ්‍යවේදියෙක්, නවකතාකරුවෙක්, කවියෙක්, විචාරකයෙක්. එතුමාට භූමිකා රාශියක් තිබුණා. එතුමාගේ ජීවිතය අපි ආපහු හැරලා බලනකොට අපි දන්නවා අපේ විශේෂයෙන්ම කාව්‍ය ඉතිහාසයේ සිංහල කවියේ ලොකුම වෙනස නැත්තම් ඔබ මුලින් කිව්ව ආකාරයේ හැරවුම් ලක්ෂයක් කවිය ඇති කරා නම් ඒ ඇති කළේ ජී.බී. සිරනායක කවිය. ජී.බී. සිරනායක සාහිත්‍යදරයාගේ නිර්මාණ ගැන කතා කරනකොට ඒත් අපි පාසල් යන කාලෙදිම එතුමාගේ රචනා අපට කියවන්න ලැබෙනවා. මට මතකයි මට හොඳට මතකයි බාල කාලේ පාසල් කාලේ ජී.බී. සිරනායකගේ සාහිත්‍යදරයාගේ රණරාළ කියන කෘතිය. එතකොට එතුමා විසින් ලියපු මුල්ම සාහිත්‍ය කෘති අතර අපට මතකයේ තියෙනවා දුප්පතුන් නැති ලෝකයේ කෙටිකතා සංග්‍රහය, පලි ගැනීම. ඒ දෙක තමයි විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ. ඒ හැරෙන්න ජී.බී. සිරනායක සාහිත්‍යකරුවා විසින් පරිවර්තන රාශියක් කරා. රුබායියට් කියන කාව්‍ය සංග්‍රහය පරිවර්තනයට පත් කරා. විචාර රාශියක් එතුමා අතින් විචාර ග්‍රන්ථ රාශියක්, නවකතා කලාව, විචාර ප්‍රවේශය, සාහිත්‍ය දර්ශන, සිතුවිලි වගේ කෘති නවකතා රාශියක් මුල් කාලයේ එතුමා විසින් රචනා කර ඓතිහාසික නවකතා. චාරුමුඛ වරදත්ත කියන ඓතිහාසික. නමුත් පසු කාලයේ එතුමා ඒ ඓතිහාසික නවකතා කලාවෙන් වර්තමාන නවීන සමාජයට ඇවිල්ලා කතා කීපයක්ම රචනා කර අවරගිර, රළබිඳුම, කැකෑරිල්ල වගේ නවකතා. ඉතින් පරිවර්තකයා තමයි රුබායියට් සහ රණරාළ කියන කෘති. ඉතින් මෙහෙම ගත්තාම ජී.බී. සිරනායක කියන්නේ අපේ සාහිත්‍යයේ දැවැන්තම චරිතය. දැවැන්ත වෙන්නේ වඩාත්ම අපට සමීප වෙන්නේ මහත් කවි ලියන කෙනෙක් හැටියට, තවමත් කවිය ඉගෙන ගන්න කෙනෙක් හැටියට අපි ජී.බී. සිරනායක කවියාගෙන් තමයි ඉගෙන ගත්තේ. ඒ හැරවුම් ලක්ෂයේ කවි ආර නිදහස් කවිය. නිදහස් කවිය කියන එක තමයි එතුමාගේ සාහිත්‍ය සම්ප්‍රදානයේ වැදගත් ලක්ෂණය. ඒකත් අපිට හමු වෙන්නේ 1946 ජී.බී. සිරනායක මහත්මයා පළ කරනවා කෙටිකතා සංග්‍රහයක් පලි ගැනීම. මේ පලි ගැනීම කියන කෙටිකතා සංග්‍රහය ඇතුලේ කාව්‍ය නිර්මාණ 8ක්. කෙටිකතා නෙවෙයි, කතාත් නෙවෙයි, කවිත් නෙවෙයි, ඒ අතර මැද නිර්මාණ 8ක් ඇතුළත් වෙනවා. මේක තමයි මුල්ම නිදහස් කාව්‍ය හැටියට අපට කියවන්න රස විඳින්න ලැබෙන්නේ. පලි ගැනීම කෙටිකතා සංග්‍රහයේ 1946 පළ කරපු පලි ගැනීමට ඇතුළත්ව තිබූ මේ කාව්‍ය 8. මේවා ගද්‍යයක් නොවේ, පද්‍යයක් නොවේ. හැබැයි මේ ජී.බී. සිරනායක මහත්මයා කියන මේවා ගද්‍යයක් නෙවෙයි, පද්‍යයක් නෙවෙයි. ඒකට මේ ඒක වෙනම කියවන්න ඕන මේ විදියක් කියලා. මේ පොතෙහි මෙහෙම කියන මේ පොතේ පද්‍යාවලින්ගේ විලාසයෙන් එන නිබන්ධ මා සලකන්නේ ගද්‍යයටද පද්‍යයටද අතරවන නිබන්ධ. ගද්‍යයක් නෙවෙයි, පද්‍යයක් නෙවෙයි, අතරවන නිබන්ධ විශේෂයක් ලෙස. ඒවා කියවිය යුත්තේ ගද්‍ය කියවන ලෙස.
එහෙත් කියවීමේදී ශබ්ද සංඝටනාවෙහි මාධූර්ය කෙරෙහි දක්වන සැලකිල්ල ගද්‍ය කියවනවට වඩා වෙනස් ආකාරයෙන් වැඩියෙන් කියවන්න ඕන කියලා තමයි ජීවිසරණයි කවිය අදහස් කරන්නේ. හොඳයි. ඒ තමයි ඒ සාහිත්‍ය දරයන් පිළිබඳව මෙතුමා දරන අදහස. ඉතින් අපි කතා කරන්න ඕනේ ඔබතුමාගේ කතාව ගැන. ඉතින් මගේ අතේ තියෙනවා ජීවන සුසුම කියන කෙටි කතා සංග්‍රහය. අපි පොඩ්ඩක් කතා කරමුකෝ මේ පිළිබඳව. මෙහි ප්‍රස්තුත කුමක්ද කියන කාරණාව සම්බන්ධව අපි පොඩි හඳුන්වා දීමක් කරමු. දැන් මේ ජීවන සුසුම කියන්නේ මගේ මං කෙටි කතා ලියන්න පටන් අරන් ඒකල තනියෙන් ලියූ කෙටිකතා සංග්‍රහ 5 වන කෙටිකතා සංග්‍රහය. මම මුලින්ම කෙටිකතා සංග්‍රහයක් පළ කරන්නේ සමකතෘ නිර්මාණයක් හැටියට 1976 අපාතරෙන් වියෝ වුණු මගේ හිත මිත්‍ර ජයලත් මනෝරත්න සමග තමයි මගේ පළවුණු කෙටිකතා සංග්‍රහය පළවෙන්නේ පියසේන සහ කුමාරිකාව කියන. ඉතින් ඒකේ අහම්බ සිදුවීම මගේ මුල්ම කවි පළවෙන්නෙත් ජයලත් මනෝරත්න සුනිල් ආරත්න කියන මිත්‍රයෝ දෙන්නත් එක්ක 1971 12 මහේ පහන කියන කාව්‍ය සංග්‍රහය. 76 තමයි පියසේන සහ කුමාරිකාව කියන කෙටිකතා. ඒක තමයි මගේ මුල්ම සාහිත්‍ය නිර්මාණය කෙටිකතා නිර්මාණ සංග්‍රහය පාඨකයන් අතරපත් වුණා. නමුත් ඊට පසුව මම රැය පහන්වේ කියලා එතන ඉඳලා 90 ගණන් වල ඉඳලා 2020 වෙනකම් කෙටිකතා සංග්‍රහ 5ක් පළ කරලා තියෙනවා. මේ 2020 පළ වෙච්ච එක තමයි ඔබ අපේ නරඹන්නන්ට ප්‍රේක්ෂකයන්ට පෙන්වුවේ ජීවන සුසුම. ඉතින් මේ ජීවන සුසුම කියන කාරණාව ගැන පොඩ්ඩක් මතක් කරමු කියමු. ජීවන සුසුම කිව්වම එකවර මතක් වෙනවා පොතට නම දාද්දිත් මතක් වුණේ එකවරම අපිට ඊටාම මේ සැනකින් මතක් වෙන කෙටිකතා සංග්‍රහය තමයි ගුණදාස අමරසේකරගේ ජීවන සුවඳ. නමුත් මේ ගුණදාස අමරසේකර ලේඛකයාට ඒක සුවඳක් ඒ කාලේ ජීවන සුවඳ ගැන කතා කරන්න පුළුවන් මම හිතන්නේ. අද මම හිතන්නේ අපිට බෑ ජීවන සුවඳ ගැන කතා කරන්න. ඒ නිසා මම හිතුවා මේ මගේ කතාවල ඊට වඩා වෙනස් මානයක් තියෙනවා, වෙනස් අත්දැකීම් තියෙනවා. ජීවන සුවඳ විඳිනවට වඩා අපේ ජීවිතය ඇත්තටම දුක, කනගාටුව, ශෝකය, සුසුම, අපේක්ෂා බංගත්වය මේ වගේ දේවල් වලින් පිරීලා. ඉතින් වැඩි නේද මේ කාලේ නම් වැඩිනේ හොඳට. මේ කාලේ හොඳටම වැඩි. ඉතින් මම හිතන්නේ මේ කාලෙම තමයි මට මේ කතා සංග්‍රහය ලියන්න මාව පෙළඹෙන්නේ. මොකද මේ කාලේ කොවිඩ් වසංගතයේ දෙවන අදියර කොරෝනාවේ දෙවන විවේක කාලේ මං හිතුවා මෙහෙම මුල් කාලේ නම් මට කිසි දෙයක්ම කරන්න හිත දුන්නේ නැහැ. පොතක් කියවන්න, පොතක් ලියන්න, කවියක් ලියන්න, මොනවත්ම කරන්න. මොකද ඒ තරමට ජීවිතය පිළිබඳ වගේම අපේ අවට ලෝකය, අපේ සමාජය, අපේ රට සිදුවන බොහෝ දේවල් වලින් හිත කලබල වෙලා හිටියා, කම්පාටපත් වෙලා හිටියා. මොකද මෙහෙම අත්දැකීමක් අපේ ජීවිතේ ලැබිලා නැහැ. මේ මුළු ලෝකයම එක විදිහට මේ ව්‍යසනයකට ගොදුරු වෙච්ච අවස්ථාවක්. ඉතාලි අපිට නිතරම රූපවාහිනිය දැක්කොත්, පුවත්පත් කියවුවොත් හැම තැනම මිය යන සංඛ්‍යාවල් තමයි අර ඡන්ද ප්‍රතිඵල වගේ තමයි රූපවාහිනිය අපි දකින්නේ. අද මෙච්චර ආසාද්‍යෝ ගානක්. ඔව් අපිට ඒ හැමදාම මේ ලිස්ට් එක අහන්න තියෙනවානේ. ඔව් ඉතින් ඒ ලිස්ට් එක අහලා ඉතින් හැමදාම ඒකේ ගණන් සංඛ්‍යා දකින්න මිසක් ඒකට එන්නත එනකන් ඉතින් අපිට කිසිම සැනසීමක්, සැනසුම් සුසුමක් හෙලන්න උනේ නැහැ. ඉතින් ජීවන සුසුම ඒකේ ඒ සුසුම් අතර එකක් හැටියට මම දකිනවා. ඒ දෙවන විරාමයේ මං හිතුවා නිශ්ශබ්දව ඉඳලා හරියන්නේ නැහැ. මොකක් හරි මගේ ඔළුවේ ගොඩක් කල් ඉඳලා තිබුණා මේ නිර්මාණ සංග්‍රහයක් කිරීමේ ඕනෙකම. ඉතින් ඒ නිසා මං කලින් මගේ හිතේ කාලයක් තිස්සේ පළපදියම් වෙච්ච අත්දැකීම්, ඒ වගේම මේ කොවිඩ් වසංගතයත් එක්ක අත්විඳි සමහර අත්දැකීම් මේ කතාවක් තියෙනවා ආසාදිතය කියලා. ඒක තනිකරම මේ අවධියේදී මං විඳපු අත්දැකීම. ඒ සියල්ල එකතු කරලා මේ කෙටිකතා සංග්‍රහයක් පළ කිරීමේ ඕනකම තිබුණා. ඉතින් ඒ අවස්ථාවේ සරසවි ප්‍රකාශ වුණ මොකද ගිය අවුරුද්දට පිට අවුරුද්දේ මගේ අවසාන කෙටිකතා සංග්‍රහය පළ කරේ සුරස ප්‍රකාශක ප්‍රේම් දිසානායක මේ මැදියමක කළුවර. ඊට පස්සේ මේ කෘතිය
තවත් ප්‍රේම් කෙනෙකුට එච්.ඩී. ප්‍රේමසිරි සරසවි ප්‍රකාශයෙන්ගේ ඒ ප්‍රේම්ට කිව්වාම ඔහු ඉතා කැමැත්තෙන් කතාපොත පළ කරන්න බාරගත්තා. මේක ඉතින් මං ප්‍රේක්ෂකයන්ට කියනවා කතා 9ක් ඇතුළත් එකිනෙකට වෙනස් ජීවන අත්දැකීම් මේ කතා සංග්‍රහයට ඇතුළත් ඇන්ජි. ඔව්. ඒ අත්දැකීම් ඔබේ ජීවිතේ තියෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මොකද ඔබව ප්‍රමුඛ කරගෙන තමයි ඔබ මේ කතාව ලියන්නේ. ඇත්ත. මොකද ලේඛකයෙක් හැමතිස්සෙම තමන්ගේ නිර්මාණ කරන්නේ තමන් ජීවත් වෙන මේ සමාජයත් එක්ක. ඉතින් මට හමු වෙන ගැහැණු, මට හමු වෙන මිනිස්සු, දරුවෝ, මා රැකියාව කර ස්ථානයේ චරිත, එහෙම නැත්නම් මගේ මතකයේ තිබිච්ච ඉතාම ඈත මතකයේ තිබිච්ච සිදුවීම්. ඉතින් මේ ජීවිතය කියන්නේ ජීවිතයෙන් තොරව නිර්මාණ කරන්න බෑ. ඕනම නිර්මාණකාරයෙකුගේ නිර්මාණයකින් පිළිබිඹු වෙන්නේ නැවත අපි දකින්නේ අපේම ජීවිතය. ඉතින් අපේම ජීවිතය කියන්නේ මගේ ජීවිතය නෙවෙයි. මගේ ජීවිතයක් තියෙනවා. මාවට මාත් එක්ක ඇසුරු කරන මිත්‍රයෝ, මගේ ගෙදර දොර, මගේ බිරිඳ, දරුවෝ, කුටුම්බය, අම්මා තාත්තා. ඒ අය එක්ක විඳපු අත්දැකීමුත් මේ කතා ඇතුලේ පිළිඹු වෙනවා. ඉතින් නැවත ප්‍රතිනිර්මාණය කරනවා. ඒවා හැබැයි මගේ අත්දැකීම් විදියට වඩා මම ඒක පොදු ප්‍රේක්ෂකයන්ට නැත්නම් පාඨකයන්ට කියවලා එයාත් මෙතන ඉන්නවා නේද කියලා හිතෙන ආකාරයේ චරිත නිර්මාණ සිදුවීම් මම ගොඩනගලා තියෙනවා. මේ සාමාන්‍යයෙන් අපේ ජීවිතවල තියෙන අත්දැකීම් සහ අපිට සමහර වෙලාවට කියන්න බැරි දේවල් අපි මේ වචන හරහා පිට කරනවා, කතා හරහා පිට කරනවා. ඉතින් එතකොට සමහර වෙලාවට ඒ දේවල් වලින් අපි ගන්න දේවල් තියෙන. මොකද මේකද ජීවිතය කියලා හිතන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඉතින් කොහොම නමුත් සාහිත්‍ය කියන විෂය පතේ ඇතුලේ අපිට නිවෙන්න බොහෝ තැන් තියෙනවා. අපිව නිවන්න බොහෝ දේවල් වලට හැකියාව තියෙනවා. ඒ අතරින් මේ කෙටි කතා කියන දේවල් වලට හැකියාවක් තියෙනවා. මේ සාහිත්‍ය සාධකවලට හැකියාවක් තියෙනවා. අපේ ජීවිතවලට සම්බන්ධ වෙලා අපිව පොඩ්ඩක් වෙනස් මාවතකට යොමු කරන්න, අපිට පොඩ්ඩක් පහදා දෙන්න සමාජ වටපිටාව පිළිබඳව, පෞල් පරිසරය පිළිබඳව, ආදරය, විරහව, සිතිවිලි, චේතනා, මේ හැම දෙයක්ම මුසු කරන්න හැකියාවක් තියෙනවා. ඔබ හොඳ කියවන්නෙක් නම් ඔබට අවස්ථාව තියෙනවා ජීවන සුසුම කියන කෙටි කතා සංග්‍රහයත් එක්ක එකතු වෙන්න, බලන්න ඔබේ අත්දැකීමුත් මේ පොතේ ඇතුළත් වෙලා තියෙනවද කියලා. මොකද මෙතුමා සඳහන් කරා වගේ අපි හැම වෙලාවෙම යාවත් කාලින වෙන්න ඕනේ සමාජයේ සිද්ධ වෙන දේවල්, ලෝකයේ සිද්ධ වෙන දේවල් එක්ක කොයිතරම් කලකිරීමක් තිබුණත් අපිට සිද්ධ වෙනවා ඉස්සරහට යන්න නේද? ඔව්, කලකිරීම ජීවිතයේ එක කොටසක් නේ. කලකිරීම වගේම අපි යම් දෙයක් හොඳට කරගත්තාම, අපි යම් දෙයක් සාර්ථක වුණාම එතන අපි සතුටක් විඳිනවා. ඔව්. ඒක ඇත්තක කලකිරීම ජීවිතය කියන්නේ මේ හැමදේම හැදිච්ච දෙයක් නේ. කලකිරීම, අපේක්ෂාවන්, අපේක්ෂා භංගත්වය, එතකොට ප්‍රේමය ගැන කතා කරොත් ප්‍රේමේ සෞන්දර්යය, චමත්කාරය, විරහව වැඩි නේද කොහොමද තියෙන්න ඕනනේ. ඔව්. ඉතින් කොහොම නමුත් මේ හැමදේම විඳින්න හොඳ තැනක් තමයි ජීවිතය කියලා කියන්නේ. ඉතින් විඳිනවා වගේම මේ හැම දෙයක්ම අත්දකින ගමන් ඔබ හොඳ පරිණත පුද්ගලයෙක් වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. දැන් මීට පෙර ආතුව ඔබතුමා අතින් රචනා වුණු කෙටි කතා සංග්‍රහ බොහොමයක් තියෙනවා. ඉතින් ඒත් එක්ක මේ කෙටි කතා සංග්‍රහය වෙනස් වෙන මං හිතන්නේ විශේෂ දේවල් ඇති. ඇත්ත වශයෙන්ම ඇන්ජි වෙනස්. ඒ කියන්නේ මට පෞද්ගලිකව දැනෙනවා වෙනස් කියලා. මේ කතා සංග්‍රහය කියවපු මගේ පාඨකයෝ මේ රස විඳපු බොහෝ දෙනාගේ මතය වුණේ මගේ කතා කලාවේ හැරවුම් ලක්ෂය කියලා. කෙටි කතා කලාවේ නෙවෙයි. මං ලියපු කතා අතර හොඳම ඒ කියන්නේ ඔවුන් දකිනවා මේ කතාවල මම පරිණත වෙච්ච පුද්ගලයෙක් හැටියට පේනවා. මගේ අත්දැකීම් ඉදිරිපත් කරන විදිය වෙනස්. මං අත්දැකීම් වල ගැඹුරට යනවා. ඉතින් එතකොට සමහර කතා මටත් හිතුණා මේ ඒ වගේ මගේ රස විඳපු පාඨකයෝ නැත්තම් මිත්‍රයෝ කියන කතාවල ඇත්තක් තියෙනවා කියලා. මගේ කතාවල වෙනස් කියලා කියන්නේ ඒකාතකට හුඟාක්ම මගේ නොවන නමුත් පොදු මගේ නොවන මගේම කතා තියෙනවා. ඒ වගේ මගේ නොවන මගේම කතා මේ කෘතියට ඇතුළත්. ඉතින් මම දකිනවා පොදුවේ මිනිස් සංතානයේ සැඟවුණු මිනිස් සිතේ සැඟවුණු
යම් යම් වේදයිත හැඟීම් නිරූපණය කරන්න මම මේ කතාවලින් උත්සාහ කරා. ඉතින් කෙටි කතාවක් කියන්නේ නවකතාවකින් වෙනස් වෙන්නේ. කෙටි කතාවක ඊටාම තෝරාගත් සිද්ධියක් නැත්නම් තෝරාගත් චරිතයක් පිළිබඳ විතරයි කතා කරන්න පුළුවන්. නවකතාව වගේ නිදහසක් නැහැ කෙටි කතා රචකයෙකුට ලේඛකයෙකුට. ඒ නිදහස ඇතුලේ මං අලුත් අත්දැකීම් මම පොදු අත්දැකීම් රාශියක් මේ කතා සංග්‍රහය ඇතුලේ ගොනු කරන්න උත්සාහ කරා. හොඳයි. ඒ නිසා තමයි ඔබට නැවත වතාවක් ආරාධනා කරන්නේ. ඔබේ සුසුමත් එක්ක මේ සුසුම ගැලපෙනවද කියලා බලන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් දැන් ලැබුණු ප්‍රතිචාරත් එක්ක මේකම තව දිගුවක් කරන්න එහෙම බලාපොරොත්තුවක් තියෙනවද? නෑ එහෙම මම ඇත්තටම ඇන්ජි මගේ සාහිත්‍ය ජීවිතේ මම එහෙම මගේ නිර්මාණ ග්‍රන්ථ සංඛ්‍යාව වැඩි කර ගැනීමේ චේතනාවෙන් ලියන කෙනෙක් නෙවෙයි. දැන් මේක නම් අවුරුදු 2ක් ඇතුළත වගේ කෙටි කතා සංග්‍රහය ලියුණා. නමුත් දැන් මම කවි ලියනකොට නම් අවුරුදු 5ක විතර විරාමයක් යනවා එක කාව්‍ය සංග්‍රහයකින් අනෙක් කාව්‍ය සංග්‍රහයට යන. ඉතින් සමහර ලේඛකයෝ ලේඛිකාවෝ එහෙම ලියනවා. එහෙම ලියන්න බැරි කමක් නැහැ. පුළුවන් ඇති. නමුත් මම කියන්නේ මගේ අත්දැකීම මට කවි පොතක් ලියන්න වසර 3-4ක විරාමයක් ඕන, විවේකයක් ඕන. කෙටි කතා නම් මේ ඒ තරම්ම වෙලා නොගත්තත් ඒත් අවුරුදු 2ක් 3ක් ඇතුළත තමයි අනිත් සංග්‍රහය පළ වෙන්නේ. එතකොට මේ ඔබ හැවුවා මේකේ දිගුවක් මං ඇත්තටම කෙටි කතාවේ දිගුවක් මට වඩා මං හිතනවා මම මේ වෙලාවේ මේ අවුරුද්දේ කල්පනා කරන් ඉන්නේ මට නැවත ආපහු කියන්න බොහෝ දේවල් තියෙනවා කවියෙන්. කවියෙන්. මම හිතන්නේ දැන් කතාවකින් අපි කෙනෙක්ට යමු දේවල් ඒත්තු ගන්නන උත්සාහ කරනවා. හැබැයි කවියේ තියෙන වෙනස්ම දෙයක්. ඔබතුමා කවිය ගැන මතක් කරපු නිසා නැවතත් අපි යන්නේ දැන් ඊළඟට අපි යමු වෙන්නේ කවියට, කවි මිහිර කියන කාව්‍ය සංග්‍රහයට. එතනට එන්න කලින් මම මේ ප්‍රශ්නේ අහන්නම්. මොකද කවියෙන් පුළුවන් කෙනෙක්ව සෑහෙන්න නිවන්න කියලා මම විශ්වාස කරනවා. ඔව් නිවන්නත් පුළුවන් ඒ වගේම අවුලවන්නත් පුළුවන්. නිවනවා කියන එක ඇත්ත. කවියෙක් කරන්නේ මිනිසුන්ගේ හිතේ කෝපය, වෛරය වගේ දේවල් වර්ධනය කරන එක නෙවෙයි. මිනිහෙක්ගේ හිතට කිසියම් ආකාරයක සුවයක්, ශාන්තියක් නැත්නම් ජීවිතය දිහා බලලා මේ ජීවිතයේ තියෙන අස්තිර ස්වභාවය, අනිත්‍ය, ඒ කලකිරීම, ඒ වගේ දේවල්. ඒතකොට ඒකෙන් මේ අර ඇවිලෙන්නේ නැහනේ. ඔබ කියන්නේ නිවන්න පුළුවන් කෙනෙක්ගේ හිතේ ඇතිවෙන වේදනාව, සංතාපය, පාළුව, තනිකම් වගේ දේවල් කවියකින් සෑහෙන ප්‍රමාණයකට, සෑහෙන දුරකට අපට පුළුවන් ඒකෙන් ඒ චරිතය මුදවා ගන්න. ඉතින් ඔබ දැන් කතා කරන්න යන්නේ මගේ කවි ගැන නෙවෙයි හැබැයි. ඔය කවි මිහිර කියන්නේ මම ඒත් වසර ගානක් තිස්සේ 2012 වගේ තමයි කවි මිහිර පළමුවෙනි කාණ්ඩය පළ කරේ ඇන්ජි. ඔව්. මේ 4 වෙනි කාණ්ඩය. මේ 4 වෙනි කාණ්ඩය. මේ කවි මිහිරට ඇතුළත් වෙන්නේ දිවයිනේ බොහෝ වෙලාවට මේ කවි මිහිර 4 වෙනකොට නම් වැඩිපුරම බහුතරයක් අලුත් කවි කිවිඳියන්ගේ නිර්මාණ මා අතරපත් වෙන. මම කවි පිටුවක් සංස්කරණය කරනවා පුවත්පතක, ලංකා පුවත්පතේ. ඒකට ලැබෙන කවි, එතකොට මට කියවන්න ලැබෙන කවි, අලුත් කවි පොත්වල කවි, බූන්දිය වගේ කවි වෙබ් අඩවියක පළ වෙන හොඳ කවියක් අහුනොත්, හොඳ කවියක් මට කියවන්න රස විඳිනොත් මම ඒක තෝරගන්නවා මගේ පුවත්පත් තීරුවකට. කවි මිහිර කියන තීරුව දිවයින සාහිත්‍ය අතිරේකයේ වටමඩලේ කාලයක් තිස්සේ පළ වුණේ. දැන් ඒක ඉරිදා දිවයිනට ඇවිල්ලා තියෙනවා. ඒකේ හැම සතියන්තයකම මම කවියක් රස විඳිනවා කවි මිහිර තීරුව යටතේ. ඉතින් එහෙම පළවෙච්ච තීරුවල පළවෙච්ච කවි අතරින් තෝරාගත් කාව්‍ය නිර්මාණ 45ක් තමයි කවි මිහිර 4ට ඇතුළත් වෙන්නේ. ඉතින් මේවා ඔක්කොම මගේ රසවින්දනය ඔබේ කවි කියන්නේ අපේ අලුත් පරම්පරාවේ ඉතාම ප්‍රතිභාන්විත කවි කිවිඳියෝ ඉන්න වගේ මේ කවි මිහිර කියවන පාඨකයෙකුට දැනෙන්න පුළුවන්. මොකද මේ අය කොහෙද හිටියේ කියලා සමහරලාට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද ඒ අය ඇතැම් තෝරාගත් කවි කිවිඳියන්ගේ ඇන්ජි නිර්මාණ සංග්‍රහ පළ වෙලා නැහැ. මම ඒක හොයාගත්ත එක කවියක් විතරයි මෙතන තියෙන්නේ. එතකොට අපි හිතමු බූන්දි වෙබ් අඩවියේ යන කවියක් මම තෝරගත්තා නම් එයා කවි පොතක් පළ කරන්නේ පස්සේ. මගේ රසවින්දනයේ කවි මිහිරට එකතු වෙන්නේ ඊට පෙර. ඉතින් ඒ ආකාරයට තමයි මේ තෝරා ගැනීම සහ මම කවි මිහිරට කවි තෝරාගන්නේ. හැබැයි මට
මුලින්ම මම රස විඳිනවා. මට ආස හිතුනොත් මම හිතුනොත් මේක පොදු පාඨක අතරට යා යුතු නිර්මාණයක් කියලා ඒක පොතක් පර වෙනකන් ඉන්නේ නැහැ. මම පුළුවන් තරම් ඉතාම ඉක්මනට ඒක මේ කවි මිහිර සතියන්ත මේ තීරුවට මම ගන්නවා. හොඳයි. ඉතින් කවිය පිළිබඳව ඔබේ අදහස මොන වගේද කියන්න ඔබ දන්නවා. ඉතින් කවියත් එක්ක බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා කියලා මට විශ්වාසයි. මොකද කාව්‍ය සංග්‍රහය කියනකොට අපිට මතක් වෙනවා ඒ හරහත් යම් ප්‍රස්තුත තියෙන ඒ හරහත් ඒ නිදහස් නිර්මාණය කරණය හරහා ඔබට යම් කිසි වූ අත්දැකීමක් තමයි තිලන කරන්න සූදානම් වෙන්නේ. එහෙමත් නැතිනම් ඔබේ තියෙන විරහව වෙන්න පුළුවන්, ඔබේ තියෙන ආදරය, සෙනෙහස, දාරක ප්‍රේමය, එහෙමත් නැත්නම් ඔබ මුහුණ පාලා හිටන යම් කිසි සමාජ ගැටලුවක් වෙන්න පුළුවන්. මේ හැමදේම හොඳින් විචාරයට ලක් කරලා සහ යම් කිසි වාරයකට තමයි මේ කවි සියල්ලක්ම නිර්මාණය වෙන්නේ. මේ මට පොඩි මේ නිසදසක් හම්බුණා මෙතන. මේ ලහිරු කරුණාරත්න තමයි මේක ලියලා තියෙන්නේ. ලහිරු කරුණාරත්න. ඔව්. මට තියෙන ප්‍රශ්නය ඔයා ගියේ එක නෙවෙයි, මෙච්චරම ලස්සනට යන්නේ නැතුව ඔයාට තිබුණ මොන හරි අවුලක් කරලා යන්න. ඉතින් යම් වූ ව්‍යංගයන් ඉතින් මනවින් හඟවන්න අපිට හොඳ රුකුලක් වෙන පිටුහලක් වෙන මේ කාව්‍ය කියන දේ. හැබැයි ව්‍යංගය තුලින් ඔබට පෙන්වන්නේ යම් කිසි වූ වේදනාකාරී හැඟීමක් වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි දේවල් කවියකට ඇතුළත් කරනකොට ඔබතුමා ජ්‍යෙෂ්ඨ සාහිත්‍යදරයෙක් විදිහට මොකක්ද ඔබතුමාට කියන්න තියෙන්නේ? මොකද තවත් ඇතම් පිරිස් ඉන්නවා මේ කවිය ලියන්නම් මාලේ ලියන පිරිස් ඉන්නවා. තවත් සමහරව ඉන්නවා තමන්ගේ මත්දැකීම් මේ කවියට එකතු කරගන්නවා. හැබැයි අපි මොකද්ද හරියටම දෙන්න ඕනේ? අපි කොතනද අපේ ශ්‍රාවකයාගේ ප්‍රේක්ෂකයාගේ අපි අල්ලන්න ඕන තැන? ඔව්, අල්ලන්න ඕන තැන කියන්නේ ප්‍රේක්ෂකයාගේ හදවතට බුද්ධියට තමයි ආමන්ත්‍රණය කරන්නේ. කවි ලියන්නන් වාලේ කවි ලියන එක මේ ඇන්ජි ඒක හොඳ ව්‍යායාමයක් නෙවෙයි. දැන් මේ කෘතියේ ඇතුළත් කවිවල මම දකිනවා අත්දැකීම් පිළිබඳ. දැන් ඔබ ලහිරු කරුණාරත්නගේ කවියෙත් ඒ ඔහුගේ බිරිඳ ඔහු අත්හැර යනවා. ඉතින් නමුත් ඔහු බැලුවාම මේ ඔහු අපේක්ෂා කරන ඊට වඩා වෙනස් තත්ත්වයක මේ ගෙදර තියෙන්නේ. ඉතින් බලුවාම ඔක්කොම පිළිවෙලට තියලා පොත් රාක්කය ඇඳ සහ ගෙදර සියලු භාණ්ඩ. ඒකට මේ පුරුෂයෙක් හැටියට ඔහුට ඒක විශ්වාස කරන්න බෑ. පිරිඳක් වෙන වෙලා යනවා කියන්නේ එහෙම නිකන් සංසුන් සිතකින් යන ගමනක් නෙවෙයි. නේද? ඔහු බලාපොරොත්තු වෙන මේක මේ හැඩි කරලා යන්න ඕනේ, පොත්පත් ඇදලා පැදලා දාලා ඇඳ හදලා නැහැ. ඒක තමයි කවියාගේ කවිසිතුවිලි. ලෝකේ එවැනි කවි නිර්මාණ අපූර්ව අත්දැකීම් රාශියක් තියෙන එක. කිවිඳියක් මට මතකයි ඔගේ තියෙන කවියක්. ඒ කිවිඳියගේ අත්දැකීම වෙන්නේ ඒ කිවිඳියගේ පෙම්වතා අත්හැර යනවා. නමුත් මේ රූප ලාවන්‍යාගාරයක ශිල්පිනියක් හැටියට කටයුතු කරනවා. ඒක අහම්බයක් හැටියට අර පෙම්වතා විවාහ වෙනකොට ඒ විවාහ වෙන යුවතිය හැඩ වැඩ ගන්නවන්න මේ අර පරණ පෙම්වතිය ගාවට වුණ රූපලාවන්‍යාගාරයට. ඉතින් ඒක තරම් ඒක හරි අපූර්ව අත්දැකීමක්. අපූර්ව කියන්නේ ඒක සමහරලාට හිතන්නත් බෑ. නමුත් ඒ කිවිදිය ශානි ශශිප්‍රියාද සිල්ලා මට මතක විදියට ඒ වගේ අපූර්ව අත්දැකීම් හොයාගන්න මේ නව කවි පරපුරට ආසාවක් තියෙනවා. ඒ අය පිපාසයෙන් පෙළෙනවා. නමුත් ඒ අත්දැකීම අලුත් වුණු පරිගටම කවියක් වෙන්නේ නැහැ. කවියේ තියෙන සීමාවන් අඳුර ගන්න ඕන. කවියක් වුණාම මුලින්ම ඒකේ අපූර්වත්වයේ චමත්කාරය තියෙන්න ඕන. භාෂාවේ ලාලිත්‍යයක් තියෙන්න ඕන. ඒවා ඇතුළත් නිර්මාණම තමයි මම බොහෝ වෙලාවට ඔය මේ නිර්මාණ සංග්‍රහයට ඇතුළත් කරන්න උත්සාහ කරේ. මම හිතන්නේ මේක ඉතාමත්ම හොඳ උත්සාහයක්. මොකද ඇත්තටම එවැනි කවිසිතුවිලි තියෙන පිරිස් ලංකාවේ බොහොමයක් ඉන්නවා. ඒ අයට අතහිත දෙන්න ඔබ වැනි ජ්‍යෙෂ්ඨ සාහිත්‍යදරයෙක් ඉදිරිපත් වුණා කියන්නේ ඒක ඇත්තටම බොහෝ වටිනවා. මම හිතන්නේ ඔබටත් හොඳ අත්දැකීමක් ඒක. ඔව්, මට හොඳ අත්දැකීමක්. මොකද මට විශාල වශයෙන් මේ අලුත් පරම්පරාවේ කවි කිවිඳියන්ගේ නිර්මාණ කියවන්න ලැබෙනවා. ඉතින් ඒක මට එනවා කවියේ පිළිබඳ හරස් කඩක් පිළිබඳ දැනුමක් මට එනවා. ඒ අය ඇත්තටම මේ ඇන්ජි අවුරුද්දට කවි පොත් පිට වෙන සංඛ්‍යාව අතර කිවිඳියෝ ඉන්නවා. කිවිඳියෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. අලුත් කවියෝ ඉන්නවා. කවදාකවත් කවියක් ලියපු නැති විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂිකාවන් ඉන්නවා. ඉතින් පාසල් දරුවෙක්ගේ කවියක් මේ නිර්මාණයට ඇතුළත් වෙනවා. අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයේ උසස් පෙළ පන්තියේ පවන් අංජන මට මතක විදියට නම් ඒ දරුවාගේ කවිය කියවා මට හිතුණා ඒක
ඉතා ඉක්මනට මේ පොදු පාඨකයන් අතරට යවන්න සමාජගත කරන්න ඕනේ කියලා. කවි මිහිරට ගත්තා. ඒක මේ කෘතියට ඇතුළත් වෙනවා. ඔව් එහෙමනම් ඔබට ආරාධනා කරනවා මේ කවි විඳින්න කියලා කවි මිහිර කාව්‍ය සංග්‍රහය. ඉතින් ඔබට ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ජීවන සුසුම කියන කෙටි කතා සංග්‍රහය. ඉතාමත්ම හොඳ අත්දැකීමක් වෙයි. ඔබේ පරිකල්පන ශක්තිය තවත් වැඩි දියුණු කරන්න වගේම ප්‍රතිභාව නංවන්න වගේම ඔබේ ජීවිතේ ඔබ යම් කිසි කලකිරීමක ඉන්නවා නම් එහෙම නැත්නම් යම් කිසි තෘප්තියක ඔබ ජීවත් වෙනවා නම් ඒ තවත් ඉස්සරහට යන්න අධියරක් ඉස්සරහට යන්න ඔබට හැකියාවක් ලැබෙයි. මොකද සාහිත්‍ය රසය තමයි අපේ ජීවිතේ අපි විඳින්න ඕනේ. මොකද අපේ ජීවිතයේ අවසාන රසය තමයි ජීවන රසය. ඉතින් ඒ රසය තව තවත් වැඩි දියුණු කරයි, තව තවත් අලුත් කරයි මෙවැනි දේවල් වලින්. ඉතින් අද දවසේ අපි සහෘදය විශේෂාංගය නිමාවට පත් කරන කාලය ඇවිල්ලා තියෙන. මම කැමති අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න සමාජයට කවියෙක් විදිහට, සාහිත්‍යදරයෙක් විදිහට, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් විදිහට ඔබතුමාට මොකක්ද දෙන්න තියෙන පණිවිඩය? මොකද මේ අපි හැමෝම ඉන්නේ මේ වෙලාව එකම මට්ටමක. ඒ කියන්නේ කොච්චර සල්ලි තිබුණත්, කොච්චර දුප්පත් වුණත් අපි හැමෝම යම් කිසි කාරණාවක් නිසා දන ගහලා ඉන්නවා. ඉතින් අපි වැටෙන්න හොඳ නැහැ. ඉතින් ඉස්සරහට යන්න ඕනේ. පණිවිඩ නම් දෙන්න බෑ. පණිවිඩ දෙන එක සාහිත්‍යකාරයාගේ නිර්මාණකරුවෙක්ගේ කාර්යයක් නෙවෙයි. නමුත් මම කියන්නේ නිර්මාණකරුවෙක් විදියට අපි උත්සාහ ගන්න ඕන අපේම ජීවිතය දකින්න, නැවත දකින්න. ජීවිතය දැකලා ඒක ප්‍රතිනිර්මාණය කරන එක තමයි මම හිතන්නේ අපිට කලාකරුවෙක් හැටියට, නිර්මාණකරුවෙක් හැටියට මම දෙන පණිවිඩය. ඔබ නිර්මාණය කරන්න, ඔබේ ජීවිතය ඉතුරුට ගේන්න, ඔබේ ජීවිතය අපේ ජීවිතය බවට පත් කරන්න උත්සාහ කරන්න. ඉතින් මට දැන් ඔබ මේ සාකච්ඡාව අවසාන නිසා මම කියන්න කැමති ටිබෙට් ජාතික එස් මහින්ද හිමි එහෙම නැත්නම් ජී.බී. සේනානායක වැනි දැවැන්ත සාහිත්‍ය චරිත දෙකක් සිහිපත් කරන අද වගේ දවසක, අද මාර්තු 16 වෙනිදා ඒ දෙදෙනා සිහිපත් කරන අතරතුරේ මගේ මේ පුංචි ප්‍රයත්නය ගැන, මගේ කෙටි කතා සංග්‍රහය ගැනත්, කවි මිහිර කාව්‍ය රසවින්දනාත්මක ලිපි එකතුව ගැනත් ප්‍රේක්ෂකයා දැනුවත් කරන්න, පාඨකයා දැනුවත් කරන්න අවස්ථාව ලබා දීම ගැන ඔබට බොහෝ පින්. ඒ වගේම තමයි තවත් කාරණාවක් මට කියන්න ඕනේ. 2014 වර්ෂයේ මම උසස් පෙළ ලියනකොට මම කලා විෂය ධාරාව හැදෑරුවේ. එතනදී අපිට තිබුණා මේ කාව්‍ය සංග්‍රහ සහ මේ නූතන පද්‍ය සංග්‍රහය තිබුණා. එතනදී ඔබතුමාගේ නම සඳහන් වුණු බොහොම අපූර්ව කාව්‍ය පෙළක් තිබුණා. දැන් මම කල්පනා කරේ අද මම ඔබතුමා එක්ක වැඩසටහනක් මෙහෙවනවා. ඉතින් මම කොච්චර වාසනාවන්තයිද ඔබ වැනි නිහතමානී චරිතයක් එක්ක. ඔබ කියන්නේ දෙදෙනාම දිනියෝ කාව්‍ය සංග්‍රහය. ඉතින් එදා මම විචාරය කළා ඒ කාව්‍ය. ඉතින් නූතන පද්‍ය. ඉතින් මට සතුටුයි ඇත්තටම අද ඔබත් එක්ක මේ වැඩසටහන ඉදිරිපත් කරන්න ලැබීම සම්බන්ධව බොහොම ස්තුතියි අද දවසේ. එදා ඔබ මගේ කවිය රසවින්ද විචාරය කර ශිෂ්‍යාවක් හැටියට අද ඔබ ප්‍රසන්ට කෙනෙක් විදිහට මාත් එක්ක කතා කරනවා. ජීවිතේ එහෙම හම්බ සිදුවීම් සිදු වෙනවා. මම හිතුවේ නෑ ඇත්තටම නිවේදිකාවක් විදිහට මට මෙවැනි චරිත මුණ ගැහෙයි කියලා. හැබැයි හරිම වාසනාවන්තයි. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු වලට හදවතින්ම සුබ පැතුම් එකතු කරනවා. ඉතින් තවත් දවසකදී අපි මුණ ගැහෙමු. ආයිබෝන් සුබ දවසක්. ආයිබෝන් සුබ දවසක් ඔබට. හොඳයි, එහෙමනම් අපි සූදානම් වෙන සහෝදර විශේෂාංගය නිමාවට පත් කරන්න. ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. මොකද උදායරේ තවත් බොහොමයක් විශේෂාංග සූදානම් කරලා තියෙනවා. ඔබ වෙනුවෙන් ආරාධනා කරනවා අපිත් එක්ක ඉන්න කියලා. දැන් කෙටි විරාමයක්.